සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුණු අංග ප්‍රථමයෙන් සිරස්තල. අඛණ්ඩව කොවිඩ් මරණ ඊයේ දෙවන දිනටත් 100 ඉක්මවද්දී කොවිඩ් ආසාදිත සුව වූවන් ලක්ෂ 3 ඉක්මවයි. PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා උපරිම මිලක් නියම කෙරේ. අදාළ ගැසට් නිවේදනය හෙට. තවත් ස්පුට්නික් එන්නත් මාත්‍රා 15,000ක් දිවයිනට. සේරුවිල නිකිණි මංගල්‍ය පූජෝපහාර පෙළහර ඇරඹේ. ඇල්ජීරියාවේ ලැව්කිනි හේතුවෙන් පුද්ගලීන් 40කට අධික පිරිසක් ජීවිතක්ෂයට. පෞද්ගලික සෞඛ්‍ය සේවා ආයතන යටතේ සිදු කරන කොවිඩ් පරීක්ෂාවන් සඳහා රජය විසින් උපරිම මිලක් නියම කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය හෙට දිනේ නිකුත් කිරීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර ඊයේ දිනේ නැවතත් මෙරට වැඩිම දෛනික කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව සටහන් වුණා. ඒ අනුව ඊයේ දිනේ වාර්තා වූ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වුණේ මෙරට දෛනික කොවිඩ් ආසාදිත මරණ 100 ඉක්ම වූ අඛණ්ඩ දෙවන දිනේ ලෙසයි. එහිදී පෙරේදා දිනේද කොවිඩ් ආසාදිත මරණ 111ක් වාර්තා වූ අතර අගෝස්තු මාස 9 වනදා සිදු වූ මරණ 118ක් ඊයේ දිනේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබුවා. අදාළ මරණ අතරින් මරණ 101ක්ම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් වන අතර ඉන් 64 දෙනෙකු පිරිමි පුද්ගලයන්. මේ අතර රට තුළ වහා ඇඳිරි නීතිය පැනවීමෙන් ඉදිරි දින 20 තුළ අමතර කොවිඩ් මරණ 1200ක් වළක්වා ගත හැකි බව රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පවසනවා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මහාචාර්යවරයා සඳහන් කරන්නේ තීරණ ගැනීම දින 5කින් හෝ ප්‍රමාද කිරීම අවම වශයෙන් පුද්ගලයන් 700 දෙනෙකුගේ හෝ මරණයන් සඳහා හේතු වන බවයි. මේ අතර ඊයේ මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 2922ක්. මේ අතර ගත වූ දිනේදී මෙරටින් වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 511ක්. එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද කොවිඩ් ආසාදිතයන් 402ක් වාර්තා වූ අතර කළුතර දිස්ත්‍රික්කයෙන්ද කොවිඩ් ආසාදිතයන් 363 දෙනෙකු වාර්තා වුණා. මේ අතර පෞද්ගලික සෞඛ්‍ය සේවා ආයතන යටතේ සිදු කරන PCR පරීක්ෂාවක් සඳහා රජය විසින් උපරිම සිල්ලර මිලක් නියම කොට ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය පවසනවා. සමූපකාර සේවා අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සමග සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි එම තීරණයට එළඹ ඇත්තේ. සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කරනු ලැබුවා PCR පරීක්ෂණයක් සඳහා උපරිම පුද්ගලික අංශයට අය කළ හැකි මිල රුපියල් 6500ක් විදිහටත් ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා උපරිම මිල රුපියල් 2000ක් විදිහටත්. ඒ නිසා මම හිතනවා හෙට දිනේදී පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය එය ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කරනු ලබනවා. එතන සිට ඒ මිල ගණන් මේ රටේ බලපෑත්වෙනවා. මේ අතර වයස අවුරුදු 2කට වැඩි කොවිඩ් ආසාදිත දරුවන්ට නිවසේ රඳවා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය මෙවන විට ආරම්භ කර ඇති බව කොළඹ රිච්වේ ආර්ය ළමාරෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා මහතා පවසනවා. එම ප්‍රතිකාර ක්‍රමවේදයට යටත් වන දරුවන්ට නිදන්ගත රෝග හෝ දීර්ඝකාලීන ප්‍රතිකාර ලබා ගන්නා රෝගයන් නොතිබිය යුතු බවයි වෛද්‍ය චන්නද සිල්වා මහතා සඳහන් කළේ. කොවිඩ් ආසාදිත වූ දරුවන්ට නිවසේ සිට ප්‍රතිකාර කිරීම පිළිබඳ විමසීම් සඳහා 1390 යන දුරකථන අංකය හඳුන්වා දී ඇති අතර එයින් අදාළ උපදෙස් ලබා ගත හැකියි. මේ අතර පවතින වසංගත තත්ත්වය මත පළාත් අතර සංචරණ සීමා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට යලි ක්‍රියාත්මක කෙරුණා. කෙසේ වෙතත් නිල රාජකාරීවලට අනියුක්ත පුද්ගලයින්ට ඒ සඳහා බාධාවක් නොමැති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ. මේ අතර රාජකාරී කටයුතු සඳහා ගමන් කිරීමේදී දුම්රිය භාවිතා කරන පුද්ගලයන්ගේ හැඳුනුම්පත් ඇතුළු ලිපිලේඛන පරීක්ෂා කිරීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. රජය මගින් ලබා දී ඇති උපදෙස් අනුව ගමන් කිරීමට අවසරලත් අය සඳහා පමණක් දුම්රිය ගමන් කිරීමට අවස්ථාව ලබා දෙන අතර
ඒ පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා රාජකාරී හැඳුනුම්පත හෝ අනෙකුත් ලියකියවිලි ඉදිරිපත් කළ යුතු බව මම දන්වා සිටිනවා. වගේම දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක අංශයට අවශ්‍ය ඕනෑම වෙලාවක අදාළ ලියකියවිලි පරීක්ෂා කර නිසි අවශ්‍ය පියවර ගැනීම සඳහා උපදෙස් ලබා දී තිබෙනවා. අන්තර් පළාත් අතර සාමාන්‍ය ජනතාවට බස් රථ ධාවනය සිදු කෙරෙන්නේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණයි මේ වන විට ධාවනය කරන්නේ. ප්‍රාදේශීය මට්ටමින් බස් රථ ධාවනය කරනවා. ප්‍රාදේශීය මට්ටමින් සියලුම ඩිපෝ කළමනාකරුවන්ට අපි උපදෙස් ලබා දීලා තියෙනවා අවශ්‍යතාවය මත බස් රථ යොදවන්නත් කිසියම් ආකාරයකට අත්‍යවශ්‍ය සේවාවන් සඳහා බස් රථ අවශ්‍ය වුණොත් ඒ කරන ලද ඉල්ලීමට ඒ බස් රථ ලබා දෙන්න කියලා අපි කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේ ඉල්ලීම් තියෙනවා නම් 0.72 105 62 කියන දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න. ඒ පහසුකම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය හරහා හෝ ප්‍රාදේශීය කාර්යාලය හරහා හෝ ලබා ගන්න කියන එකත් විශේෂයෙන්ම මතක් කළ යුතුයි. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 33346ක් ලෙසයි. එමෙන්ම මෙරට කොවිඩ් වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 3 සීමාව ඉක්මවා ගොස් ඇති අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 3,406ක් ලෙසයි. මෙරට කොවිඩ් එන්නත් කරන වැඩසටහන යටතේ තවත් ස්පුට්නික් කොවිඩ් මර්ධන එන්නත් තොගයක් අදාළියම මෙරටට රැගෙනෙනු ලැබුවා. මේ අතර විවිධ රෝගවලින් පීඩා විඳින බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට එන්නත් ලබා දීමේ විශේෂ වැඩසටහනක් අද සිට ක්‍රියාත්මකයි. තවත් ස්පුට්නික් කොවිඩ් එන්නත් මාත්‍රා 15,000ක් අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා. ඒ අනුව එන්නත් මාත්‍රා 15,000ක ප්‍රමාණයක් ඩුබයිහි සිට එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අනතුරුව එන්නත් ඔගේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් මධ්‍යම එන්නත් ගබඩාව වෙත රැගෙන ඒමටයි කටයුතු කර ඇත්තේ. එසේම විවිධ රෝගවලින් පීඩා විඳින බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට එන්නත් ලබා දීමේ විශේෂ වැඩසටහනක් අද සිට ක්‍රියාත්මකයි. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ එම වැඩසටහන නාරායණපිට යුද හමුදා රෝහල, ගම්පහ මහ රෝහල සහ කළුතර නාගොඩ මහ රෝහලේදී පෙරවරු 8 සිට ක්‍රියාත්මක බවයි. ඒ අනුව බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි මෙතෙක් එන්නත් නොගත් කිසිවෙකු තම තොරතුරු මධ්‍යස්ථාන වෙත සපයා නොමැති නම් හෝ මෙම වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් 19.06 දුරකථන අංකයේ ඔස්සේ COVID-19 නිවාරණ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අමතන ලෙසද දැනුම් දී තිබෙනවා. මේ වෙනකොට කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාමීණ ජනවසම් 557න් 547ක සමීක්ෂණ කටයුතු අවසන් කරලා තියෙනවා. ඒ අනුව අවුරුදු 60ට වැඩි එන්නත ලබාගෙන නොමැති කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 46672ක් අපි හඳුනගෙන තියෙනවා. මෙතෙක් එන්නත ලබාගෙන නොමැති මේ සමීක්ෂණයෙන් හෙළිදර වූ පුද්ගලයන් බොහෝ දෙනෙක්ට විශේෂයෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව මගින් විශේෂ වැඩසටහනක් යොදලා තියෙනවා. ඔවුන්ගේ නිවෙස් වලටම ගොස් ඒ එන්නත් කරන්නේ සිදු කිරීම සඳහා මේ වෙනකොටත් වැඩ කටයුතු කරලා තියෙනවා. ඒ නිසා අපි හිතනවා මේ සතිය වෙනකොට බොහෝ දෙනෙක්ට කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත් කරණය සිදු කර අවසන් කරන්න පුළුවන් වෙයි කියලා. දැන් එන්නත නොගත් කෙනෙකුට මොනවද වෙන ප්‍රශ්නයක්? නැත්නම් ඇත්තටම එන්නත් නොකරපු පුද්ගලයන් සම්බන්ධයෙන් ඉදිරියේදී රජය සහ සෞඛ්‍ය බලධාරීන් විසින් යම් යම් තීරණ ගනි. නමුත් මෙතෙක් සෞඛ්‍ය බලධාරීන් සහ රජය කරන්නේ ඔය එන්නත් කරණය සඳහා දිරිමත් කිරීම තමයි කරන්නේ. විශේෂයෙන්ම කරුණාකර එන්නත් කරණය කරගන්නා කියන ඉල්ලීම තමයි අපි කරන්නේ. ඇතැම් පුද්ගලයින් චෝදනා කරන පරිදි එන්නත්කරණය සඳහා යුද හමුදාවේ කිසිදු නොපුහුණු අයෙක් අනුයුක්ත කර නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. වසංගතයක් රටට ඇවිල්ලා වසංගතයකින් හෝ රටේ මිනිස්සු බල්ලෝ බලල්ලු වගේ මැරිලා යනවා නම් එහෙනම් ජාතික ආරක්ෂාවේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙතනදී ඔබතුමන්ලාට මතක ඇති ගරු ජනාධිපතිතුමා විවිධ රටවල් වල රාජ්‍ය නායකයින්ට කතා කළා. ඉතා විශාල මුදලකුත් වියදම් කළ භාණ්ඩාගාරයෙන් තමයි එන්නත් කරණය සඳහා අවශ්‍ය ඒ එන්නත් ලංකාවට ගෙනාවේ. එක වෙලාවක එන්නත් මිලියන 2.5ක් ලංකාවට ගෙනාපු ගමන් සෞඛ්‍ය අංශවල විවිධ ක්ෂේත්‍රවල අය මේ එන්නත් කරණය බාරව හිටපු අය සමහරු වැඩ වර්ජනයකට ගියා. ඕකේ බොහෝ රටවල් වලට තියෙන ප්‍රශ්නය තමයි එන්නත් නැති එක. නමුත් අපේ රජය එන්නත් ලංකාවට ගෙන්නගෙන එන්නත් කරණය කරන්න ඉන්නකොට තමයි මේ වැඩ වර්ජන රැල්ලක් ආවේ. ඉතින් එතකොට අතිගරු ජනාධිපතිතුමා නියෝගයක් දුන්නා ආරක්ෂක හමුදාවලට ඔබ ගිහිල්ලා මේ එන්නත් කරණය ලබා දෙන්න. ඉතින් එතකොට තමයි අපි යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව මේ තුනම
මේ එන්නත් කරන වැඩපිළිවෙල සඳහා ඉදිරියට ආවේ. ඇවිල්ලා වෙනිදට මේ එන්නත් කරණය දවසකට 2500 ගහපු දවසුත් තිබුණා. එන්නත් කරපු දවස් සමහර දවස්වල 3500යි 4000යි 5000යි. නමුත් මේ හමුදාවල් ඉදිරියට ආවහම එක දවසට මිලියන් භාගයක්, ඒ කියන්නේ ලක්ෂ 5කට අධික සංඛ්‍යාවක් එන්නත් කරණය කරපු දවස් තිබුණා. ඉතින් මෙතනදී විවේචන එල්ල වෙන්න පටන් ගත්තා විවිධ අංශවලින් විවිධ පුද්ගලයන් විසින්. ඉතින් ඒ අයගෙන් විවේචනය ආවා මේ එන්නත් කරණය කරන්න දන්නේ නැති අයවලුන් එන්නත් කරණය කරනවා කියලා. ඉතින් බොහොම වගකීමෙන් යුතුව කියනවා අපි මේ එන්නත් කරණය සඳහා කාලතුවක්කු රෙජිමේන්තුව වගේ රෙජිමේන්තු පාවිච්චි කරේ නැහැ. අපි මේ එන්නත් කරණය සඳහා පාවිච්චි කරේ යෙදෙව්වේ සම්පූර්ණයෙන්ම වෛද්‍ය බලකායේ ඊ타මත්ම පළපුරුද්දක් තියෙන පුරුදු මුහුණු කරපු අයවලුන්. මේවා ඔක්කොම අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත, ඒ ජීවිත බේරගන්න තමයි මේ හමුදාවන් ඉස්සරට අවිල්ල මේ වැඩ කටයුතු කරන්නේ. අපේ රටේ ජනතාවට කිසිම පුරවැසියෙකුට මේ වසංගත හේතු නිසා යමෙකුගේ නොසැලකිල්ලෙන් හෝ අඩුපාඩුකමක් සිදුවීමෙන් මිය ගියා කියන දේ ඒ වගේ අවාසනාවන්ත දෙයක් ආන්න බැරි වෙන විදියට අපි වැඩ කරනවා. අමරිකාවේ ටෙක්සාස් ඇතුළු ප්‍රාන්ත කිහිපයකම ලැම්ඩා කොවිඩ් ප්‍රභේදය අසාධිත වූවන් වාර්තා වීම ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කොවිඩ් වෛරස ප්‍රභේද අතර ලැම්ඩා ප්‍රභේදය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ප්‍රථම වරට පේරු රාජ්‍යයෙන් හඳුනා ගැනුණා. ඉන්පසුව ලෝපුරා රටවල් රැසකින්ම ලැම්ඩා ප්‍රභේදය හඳුනා ගැනුණු අතර මේ වන විට ලොව කොවිඩ් ව්‍යාප්තියේ වත්මන් කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති ඇමරිකාව තුළද මෙම ලැම්ඩා ප්‍රභේදයේ ව්‍යාප්තියක් පෙන්නුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ඒ අනුව මේ වන විට ඇමරිකාවෙන් හඳුනාගෙන ඇති ලැම්ඩා කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයන් සංඛ්‍යාව 1060ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් ඩෙල්ටා ලැම්ඩා ඇතුළු කොවිඩ් වෛරස ප්‍රභේදවල ව්‍යාප්තිය හේතුවෙන් ඇමරිකාවේ නව ආසාදිතයන් වාර්තා වීමේ සාමාන්‍ය අගය 9 ගුණයකින් ඉහළ ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ අතර චීනය විසින් මේ වන විට ලොව පුරා රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන 100කට වැඩි ගණනකට කොවිඩ් එන්නත් මිලියන 770ක් ලබා දී ඇති බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සඳහන් කර තිබෙනවා. එන්නත් පරිත්‍යාග කිරීම, අපනයනය කිරීම සහ හවුල් නිෂ්පාදන ඇතුළු විවිධ ආකාර ඔස්සේ චීනය විසින් එන්නත් ලබා දී ඇති අතර එමගින් ලොව පුරා මිලියන 100 ගණනක ජනතාවට ප්‍රතිලාභ අත්ව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ. එලෙස චීනය විසින් වෙනත් රටවලට ලබා දී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව චීනය තුළ දේශීයව එන්නත්කරණය කර ඇති මාත්‍රාවන්ගෙන් 145කටත් වඩා වැඩි ප්‍රතිශතයක් බවද එම මාධ්‍ය පෙන්වා දී තිබෙනවා. එමෙන්ම බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා චීන එන්නත් ඔවුන් ලබාගත් ප්‍රථම එන්නත් කාණ්ඩය වී ඇති අතර ඉන්පසු දීර්ඝ කාලයක් සඳහා ලබාගත හැකි වූ එකම එන්නත බවටද පත්ව ඇත්තේ චීන එන්නත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. එහිදී ආසියාව, අප්‍රිකාව සහ ලතින් ඇමරිකාවේ සංවර්ධනය වෙමින් පවතින රටවලට එන්නත් සැපීමට චීනය විසින් ප්‍රමුඛතාවය ලබා දී ඇති අතර මේ දක්වා චීනය විසින් ලබා දුන් එන්නත් වලින් 90%කටත් වඩා වැඩි ප්‍රමාණයක් එම රටවල් සඳහා නිකුත් කර ඇති බවද විදෙස් වාර්තාවල සඳහන්. මේ අතර ඇමරිකාව විසින් නිපදවනු ලබන මොඩර්නා එන්නත ඔස්ට්‍රේලියානුවන්ට ලබා දීමට ඔස්ට්‍රේලියා රජය තීරණය කර තිබෙනවා. මොඩර්නා එන්නත හදිසි භාවිතයට සුදුසුයයි එරට සෞඛ්‍ය බලධාරීන් විසින් නිර්දේශ කිරීමෙන් අනතුරුවයි ඔස්ට්‍රේලියානු රජය විසින් එම තීරණය ගෙන ඇත්තේ. ඒ අනුව ඔස්ට්‍රේලියානුවන්ට හිමිවන තෙවැනි COVID-19 ප්‍රතිශක්තිකරණ එන්නත වන්නේ මොඩර්නා එන්නත බව එරට සෞඛ්‍ය අංශය සඳහන් කර තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ එන්නත් කරන වැඩසටහන ඉතා මන්දගාමීව සිදුවන බවට එරට සෞඛ්‍ය බලධාරීන් අදහස් පළ කර ඇති අතර මේ වන විට එරට මිලියන 26ක ජනගහනයෙන් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගත් ගණන 122ක් පමණ වන බවයි එරට සෞඛ්‍ය අංශය පෙන්වා දී ඇත්තේ. කෙසේ වෙතත් මෙම වසර අවසන් වීමට පෙර සෑම ඔස්ට්‍රේලියානුවෙකුටම එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා දීමට පියවර ගන්නා බව ඔස්ට්‍රේලියා රජය අවධාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. පසුගිය කාලයටත් වඩා කොවිඩ් වසංගතය ආයෙත් අපිට තදින්ම දැනෙන්න පටන්ගෙන. ඉතින් ඒ අර්බුදය මේ වෙලාවේ තේරුම් ගත යුතුම මොහොතක්. මේ කතාව ඔබට කියන කතාවක්. කාලය කියන දේ ඉක්මනට ගත වුණාට පහුගිය කාලය ජීවිතේ ගොඩක් දේවල් ඔබ ආපස්සට දාන්න නැති. ළඟම අය Taman අතහැරලා යන්නේ නැති. ලෝකේ හැමදේම එක වෛරසයක් වෙනස් කළා. පහුගිය අතීතයට ඒ හැමදේම බාර දෙද්දී මේ වර්තමානය ඒ අතීතයට වඩා ගොඩක් අභියෝගාත්මකයි. ඒක ඔබත් මමත් තේරුම් ගත යුතුම දෙයක්. එන්න ඔබේ ළඟම යහළුවා, ළඟම හිතවතා, ළඟම ඥාතියා කවුරු හරි කොවිඩ් අභියෝගයත් එක්ක සටන් කරනවා ඇති. නිවෙස් නිරෝධායනයට ලක් වෙලා ඇති. අමාරුවෙන් ජීවිතය ගැටගහ ගන්නවා ඇති. ඒක මේ වර්තමානය අපි ගත කරපු අර අතීතයට වඩා ගොඩක් බරපතලයි.
කොවිඩ් වෛරසය ජීවිතවලට ආපු දවසිඳලා අපි සෞඛ්‍ය පුරුදු අනුගමනය කළා. අත සබන් යොදා සේදුවා, මුහුණු ආවරණ පැළඳුවා, තවත් සෞඛ්‍ය පුරුදු බොහොමයක් කළා. අපිට දේවල් මතකේ තියෙන හරි ටික කාලයයි. අනෙක් කාරණය, යම් දෙයක් සාමාන්‍යකරණයට ලක්වුණාම අපිට ඒ දේ සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා ටික කාලයකට අපිට සෞඛ්‍ය පුරුදු පවා සාමාන්‍ය දේවල් වුණා. මාස්ක් එකක් දැම්මත් හරියට දැම්මේ නෑ. මීටරේ දුර තියාගන්න කිව්වත් ඒ දේවල් අමතකුණා. කාටවත් අත දික් කරලා වැරැද්දක් කියන්න බෑ. ඒ දේවල් සාමාන්‍යකරණය වුණාට මේ ඒ සාමාන්‍යකරණයෙන් බැහැරට යන්න ඕන කාලයක්. දැන් රෝහල් ඇඳන් මත ජීවිතය අයිදින කී දෙනෙක් ඉන්නවද? තමන්ගේ අම්මා තාත්තා ළඟ දවස් ගණනක් රැකගෙන ඉඳලා අවසානයේදී ඒ අයගේ අහිමි ජීවිත මතින් කඳුළු නගන කී දෙනෙක් දරුවෝ ඉන්නවද? හිතන්න. එකට රෝහලට ඇවිත් තනියම ආපහු ගෙදර යන්න උනොත් රෝහලේ තමන්ගේ ඇඳ ළඟම හිටපු කෙනා රෙදි කඩකින් වහලා අවසන් ගමන් ගියොත් මේ දේවල් අපි කියන්නේ ඔබට බියක් ඇති කරගන්න නෙවෙයි. හැබැයි ආයෙත් කියනවා මේ කතාව ඔබට කියන කතාවක්. මැරෙන්න ලෝකෙට ආපු අපි ඇයි මැරෙන්න බය වෙන්නේ කියලාත් ඔබ අහන්න පුළුවන්. ඒත් මේ ලෝකේ ජීවත් වෙන තිරිසන් සතෙක් වුණත් තමන්ගේ ජීවිතයට ආසයි. අනෙක් එක අපි ජීවත් වුණොත් තමයි අපිට පිනක් දහමක් හරි කරගන්න පුළුවන්. අපි ජීවත් වුණොත් තමයි අපේ හිතවතුන්ට සතුටක් ගේන්න පුළුවන්. අපි ජීවත් වුණොත් තමයි අපිට ලෝකයට වටින දෙයක් ඉතිරි කරන්න පුළුවන්. ඒ නිසා මේ වෙලාවේ ජීවිතය අපිට ගොඩක් වටිනවා. ආයෙත් කියනවා මේ කතාව ඔබට කියන කතාවක්. තාමත් අපි පරක්කු නැහැ. ගෙදර ඉන්න අම්මා තාත්තා රැකගන්න, එකට ඉන්න යාළුවෝ රැකගන්න, ඇස් දෙක වගේ ඉන්න දරුවෝ Tamanගේ පවුලේ අය රැකගන්න. කලින් සාමාන්‍යකරණය වුණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද දැන් ආයෙත් අපි අලුත් දෙයක් කරගමු. මේ තියෙන තත්ත්වයේ භයානකකම දන්නව නම් ඔබ කෑමක් කන්නවත් මුහුණු ආවරණය අයින් කරන්න දෙපාරක් හිතාවි. මිනිස්සු ගැවසෙන තැනකට යන්නත් ඔබ දෙපාරක් හිතාවි. හැම මොහොතකම ඔබ දෑත් පිරිසිදුව තබා ගනීවි. නිතරම බුදුදහමේ ඇසුර ජීවිතයට ළඟා කර ගනීවි. වායු සමනය කළ කාමරයක් ඇතුලේ ගොඩක් දෙනෙක් ගැවසෙනව නම් ඔබ ඒ ගැනත් දෙපාරක් හිතාවි. ඔබ ආරක්ෂා වුණොත් විශ්වාසයි ඔබේ ළඟම හිතවතුනුත් ආරක්ෂා වේවි. රටම ලෝකෙම ආරක්ෂා වේවි. මතක තියාගන්න හොඳින්ම මේ කතාව ඔබට කියන කතාවක්. උතුම් සේරුවිල මංගල සෑරාජානන් වහන්සේ උදෙසා සිදු කරන සේරුවිල නිකිණි මංගල්‍ය පූජෝපහාර පෙරහර අද ආරම්භ කෙරුණා. ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරස්ථානයේ සිට සජීව විකාශයක් ලෙසින් එකී කටයුතු ශ්‍රද්ධා රූප වාහිනියත් ලක්විරු ගුවන් විදුලියත් ඔස්සේ විකාශය වනවා. සේරුවිල නිකිණි මංගල්‍යය 2021 ශ්‍රීමත් සුගත තථාගත ලලාට ධාතුන් වහන්සේ සහ සර්වඥ කේශ ධාතුන් වහන්සේලා දරා වැඩහිඳිනා උතුම් සේරුවිල මංගල සෑරජානන් වහන්සේ උදෙසා සිදු කරන පූජෝපහාර පෙළහර සේරුවිල නිකිණි මංගල්‍ය රන්සාර පින්බිමෙහි මෙත්සාර දම් පතුරමින් අදින් ආරම්භ කෙරුණා. ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරස්ථානයේ සිට සජීව විකාශයක් ලෙසින් ශ්‍රද්ධා රූපවාහිනියත් ලක්විරු ගුවන් විදුලියත් ඔස්සේ එම සියලු කටයුතු ඔබ වෙනුවෙන් විකාශය වන අතර අද උදෑසන 6 සිට 7:30 දක්වා උදෑසන තේවාව සම්බුද්ධ වන්දනාව සමගින් මහානුභාව සම්පන්න සෙත් පිරිත් සජ්ජායනාව සැදැහැති ඔබ වෙනුවෙන් විකාශය කෙරුණා. සේරුවිල මංගල රජමහා විහාරාධිපතිව වැඩ සිටි අතිපූජනීය මුංහේනේ මෙත්තාරාම නායක මාහිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් තෙමසක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ ගුණානුස්මරණ පුණ්‍යානුමෝදනා ධර්මදේශනය ඊයේ පැවැත්වුණේ සේරුවිල මංගල රජමහා විහාරයේ වත්මන් විහාරාධිපති ශ්‍රද්ධා මාධ්‍යජාලයේ අනුශාසක පූජ්‍යපාද අලුදෙණියේ සුබෝධි ස්වාමීන්ද්‍රයන්න් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් සියක් නමක් වූ පින්වන්ත මහා සංගරුවන උදෙසා සිදු කළ දහවල දානමය පුණ්‍ය කටයුත්තද අද සිදු කෙරුණේ සේරුවිල නිකිණි මංගල්‍යයට සමගාමීවයි. එසේම සේරුවිල මංගල රජමහා විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩවිසූ නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේලා වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්වීමද අද සිදු කෙරුණා. අද සන්ධ්‍යා කාලයේදී දහවල තේවාව සහ අසිරිමත් මංගල මහසෑ වන්දනාව පැවැත්වුණේ සේරුවිල මංගල සෑරජානන් වහන්සේද ඒ කාලෝක කරවමින් රටෙහි පවතින තත්ත්වය සැලකිලට ගනිමින්
අවම පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම උතුම් පූජෝපහාර පෙළහර පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. නිවසේ සිටම සේරුවිල මංගල සෑරජාණන් වහන්සේ වන්දනාමාන කරමින් මෙකී පුුණ්‍ය කටයුතු පින්සාර සිත් දරා දැකබලා සතුටු වන්නට ශ්‍රද්ධා ලක්විරු සජීව විකාශය ඔබ වෙනුවෙන් විකාශය වනවා. මෙවර මහනුවර දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය ජනතා සහභාගීත්වයෙන් තොරව සිදු කිරීමට තීරණය කළ බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා. ඒ අනුව පවතින වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව මෙවර පෙරහැර පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි මහනුවරදී පැවති මාධ්‍ය හමුකට එක්වෙමින් දියවඩන නිලමේවරයා සඳහන් කළේ. මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය ආරම්භවෙන් පළමු කුඹල් පෙරහැර අගෝස්තු මස 13 වන දින වීදි සංචාරය කිරීමට නියමිතව ඇති අතර එය අගෝස්තු 17 වන දින දක්වා පැවැත්වෙනු ඇති. අගෝස්තු 18 වන දින පළමු රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරනු ලබන අතර දින 5ක් පුරා රන්දෝලි පෙරහැර පැවැත්වෙනවා. ඒ අනුව අවසන් රන්දෝලි පෙරහැර එළවෙන නිකිණිපුන් පොහෝ දින එනම් 22 වනදා පැවැත්වීමට නියමිත අතර අගෝස්තු මාස 23 වනදා සිව් මහා දේවාල කේන්ද්‍ර කරගනිමින් දිය කැපීමේ මංගල්‍යයෙන් පසු දිවා පෙරහැර පවත්වා ගෙවදීමින් අනතුරුව මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය අවසන් වීමට නියමිතයි. මේ වසරදී පසුගිය වසරේ මෙන් ජනතා සහභාගීත්වයෙන් තොරව මනා සෞඛ්‍ය ආරක්ෂිතව ගිය වසරේ වගේ ඒ සෞඛ්‍ය උපදෙස් පිළිපදෙමින් සියලු කලාකරුවන් සහභාගී කරගෙන මෙවර පෙරහැර පවත්වන්න අපි කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඒ වගේම ඉතා ආරක්ෂිත වැඩපිළිවෙලක් වගේම සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක් හැටියට මෙවන විටත් සෞඛ්‍ය අංශ සමග අපි සාකච්ඡා කීපයක් පවත්වලා අපිට ලැබුණු උපදෙස් මත ඒ වගේම මහානාහිමිපාණන් වහන්සේලා දෙනමගෙන් ලැබුණු අවවාද අනුශාසනා පරිදි අපි මේ තීරණ වලට එළඹුණා. ඒ නිසා මෙවර පෙරහැර ජනතා සහභාගීත්වයෙන් තොරව සම්ප්‍රදානුකූලව චාරිත්‍රානුකූලව පෙරහැර පැවැත්වීම සිදු වෙනවා. ඒ වගේම පුරා දින 10ක් තුළම පළමු කුඹල් පෙරහැරේ සිට අවසාන රන්දෝලි පෙරහැරත් දිවා පෙරහැරත් කියන පෙරහැර 11ම සජීවීව රූපවාහිනී මාධ්‍ය ඔස්සේ සියලුම දේශීය මෙන්ම ජාත්‍යන්තර බැතිමතුන්ට පෙරහැර නැරඹීමේ ඉඩ අවකාශ සියලු කටයුතු සංවිධානය වෙමින් තියෙන අවස්ථාවක් හැටියට මේ සඳහන් කරනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. ශ්‍රී ලාංකීය අස්පර්ශීය ජාතික උරුමයන් පිළිබඳ පොත් 19ක් ජනගත කිරීමේ නිල උත්සවය සෙත්සිරිපායේ ශ්‍රවණාගාරයේදී ඊයේ පැවැත්වුණා. ඒ ජාතික උරුම ප්‍රාසංග කලා සහ ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී ඒ මහතා අතින් මෙරට විවිධ සාම්ප්‍රදායික නාට්‍ය සහ ශාන්තිකර්ම විධිවිධා දැක්වෙන පොත් 17ක් සහ තවත් පොත් දෙකක් ඇතුළුව අපේ උරුමය නමින් එම පොත් කට්ටලය එළි දැක්වීම සිදු කෙරුණා. සුදු ජාතිකයන් විසින් 1821 වර්ෂයේ ආරම්භ කරන ලද පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානයට වසර 200ක් සැපරීම නිමිත්තෙන් වූ විශේෂ සැමරුම් උත්සවයක් අද එම උද්භිත උද්‍යාන පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී රාජකීය උද්භිත උද්‍යානයේ වසර 200 සැමරුම් ලාංඡනය එළි දැක්වීම මෙන්ම ඒ ආශ්‍රිත ග්‍රන්ථයේ එළි දැක්වීමද එම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඊට සමගාමීව එම උද්‍යාන පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහනක් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ආරම්භ කරනු ලැබුවා. එමෙන්ම රතුදත්ත වාර්තාව අනුව වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මෙරටට ආවේනික වූ ඇල්ෆොන්සියා ශාකය සංරක්ෂණය කොට නැවත වගා කිරීම සඳහා වන සංරක්ෂණ සහ වනජීවී දෙපාර්තමේන්තුව වෙත පිරිනැමීමද එහිදී සිදු කර තිබෙනවා. නුවර එළිය නාන ඔය පැරකුම්පුර මාර්ගයට පිවිසෙන කිලෝමීටර 8ක් යුත් ප්‍රධාන මාර්ගය වසර 28කින් පමණ ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා එම මාර්ගයේ දැඩිව අබලන්ව ඇති බව එම ප්‍රදේශවාසීන් විසින් පෙන්වා දී තිබෙනවා. නුවර එළිය නාන ඔය ප්‍රදේශයේ වසරේ වැඩි කාලයක් වර්ෂාව ලැබෙන ප්‍රදේශයක් බැවින් මෙවන විට එම මාර්ගය විශාල වලවල් හැරී තිබීම නිසා මාර්ගයේ කිසිදු රථ වාහනයක් දහවණය නොවන බවයි ගම්වාසීන් සඳහන් කර ඇත්තේ. ඒ හේතුවෙන් එම ගම්මානයේ ජනතාව නාන ඔය නගරයට පිවිසීමට උඩරට දුම්රිය මාර්ගයේ ඔස්සේ කිලෝමීටර 4ක දුරක් ගමන් කරන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අවධානය විදෙස් පුවත් වෙත. ඇල්ජීරියාවේ හටගත් ලැව්ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 40කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඇල්ජීරියාවේ අගනුවරට නැගෙනහිර දෙසින් ඇති වූ ලැව්ගිනි හේතුවෙන් ඇල්ජීරියානු සොල්දාදුවන් 25 දෙනෙකු සහ සිවිල් වැසියන් 17 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 40කට අධික පිරිසක් මේ වන විට මියගොස් ඇති බව එරට අගමැතිවරයා විසින් නිවේදනය කර තිබෙනවා. එමෙන්ම එරට වනාන්තර සහිත කලාපවල ඇති වූ ගිනි ගැනීම හේතුවෙන් තවත් සොල්දාදුවන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. දේශගුණික විපර්යාස හේතුවෙන් ලැව්ගිනි ඇතිවීමට තුරු දෙන උණුසුම් සහ වියලි කාලගුණයන් ඇතිවීමේ අවදානම වැඩි කර ඇති අතර එළැඹෙන සතිය තුළ ඇල්ජීරියාවේ නැගෙනහිර කලාපවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 46 දක්වා ඉහළ යනු ඇති බවටයි එරට කාලගුණ අංශ අනතුරු අඟවා ඇත්තේ. මේ අතර රටපුරා පැතිර යන ලැව්ගිනි පාලනය කිරීමට නොහැකිවීම පිළිබඳව ග්‍රීසියේ අග්‍රාමාත්‍යවරයා එරට ජනතාවගෙන් සමාව අයද ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. පසුගිය දින කිහිපයක සිට ග්‍රීසියේ පුරා පැතිරෙන ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයන් දහසකට අධික පිරිසකට උන්හිටි තැන් අහිමි වී ඇති අතර ගිනි නිවන බටයන් 100කට අධික පිරිසක් ලැව්ගිනි මැඩ පැවැත්වීම සඳහා යොදවා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දී ඇත්තේ. එමෙන්ම පසුගිය සතියක පමණ සිට මේ දක්වා ලැව්ගිනි හේතුවෙන් ග්‍රීසියේ ඇතැන්ස් නගරයට ඊසාන දෙසින් පිහිටි ඊවියා දූපත අධික දුමාරයකින් වැසී පවතින බවද එරට මාධ්‍ය සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත් එම දූපත්වාසීන්ට වහා සිය නිවාසවලින් ඉවත් වන ලෙසට බලධාරීන් නියෝග කර තිබුණත් ඇතැමුන් තවමත් ඒවායේ රැඳී සිටින බවටයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දී ඇත්තේ. වයඹදිග චීනයේ නිංෂයාහේ ස්වයං පාලන කලාපය තුළ චීනය සහ රුසියාව විසින් ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා. මහජන චීන විමුක්ති හමුදාවේ ඒකාබද්ධ අවි උපායක පුහුණු කඳවුරේදී ආරම්භ වූ මෙම උත්සවයට දෙරටේම හමුදා නිලධාරීන් සහභාගී වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. චීනය සහ රුසියාව මෙලෙස ඒකාබද්ධ හමුදා අභ්‍යාසයන් පවත්වන්නේ අකණ්ඩව සිව්වැනි වසරට වන අතර පසුගිය වසරේ COVID-19 පැතිර යාමෙන් පසුව චීනයේ පැවැත් වූ ප්‍රථම ඒකාබද්ධ හමුදා අභ්‍යාසය මෙය බවද විදෙස් වාර්තා පෙන්වා දී තිබෙනවා. ඒ අනුව මෙම අභ්‍යාසයන් තුළින් දෙපාර්ශවයේ කැපවීම සහ හැකියාව මෙන්ම කලාපීය සාමය සහ ආරක්ෂාව තහවුරු කර ගැනීමටද බලාපොරොත්තු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. හෙට අගෝස්තු 12 වැනිදා ලොවපුරා සිටින යෞවනවියේ පසුවන්නන්ගේ අභිවෘද්ධිය උදෙසා නම් කරන ලද ජාත්‍යන්තර තරුණ දිනය සෑම වසරකම අගෝස්තු මස 12 වන දිනට යෙදී තිබෙනවා. මින්නේරිය සහ ගිරිතලේ වනජීවි රක්ෂිත ජාතික වනෝද්‍යාන ලෙස නම් කර ඇත්තේ 1997 වසරේ අගෝස්තු මස 12 වන දිනයි. දුම්රිය ඉතිහාසයේ පුරෝගාමී නාමය ජෝර්ජ් ස්ටීවන් මහතා මෙලොවින් සමුගෙන ඇත්තේ 1848 වසරේ අගෝස්තු මස 12 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.